building information modeling මොකක්ද මේ BIM කියන්නේ? BIM ගැන පැහැදිලි කිරීමක් කරනකොට BIM ගැන ඉගෙන ගන්නකොට අපිට නොයෙක් ආකාරයේ දේවල් මේකට සම්බන්ධ කරලා ඉගෙන ගන්න පුළුවන්. අද මම ඉදිරිපත් කරනවා වෙනස් ආකාරයක හැඳින්වීමක් BIM වලට. අපි බලමු මොකක්ද ඒ කියලා. හඳුනා ගන්න පුළුවන්ද මේ මොකක්ද කියලා? ඔව්. මේ 1999 තිරගත වුණු චිත්‍රපටයක්. ඒකේ නම Matrix. ඇයි මේ Matrix මෙතනට සම්බන්ධ වෙන්නේ? මොකද්ද BIM එක්ක තියෙන සම්බන්ධය? අත්‍යත ලෝකයක් තුළ සිදුවන ක්‍රියාකාරකම් වගේක් තමයි චිත්‍රපටයේ පෙන්වන්නේ. අත්‍යත ලෝකයක් කියන්නේ virtual world. එතකොට මෙන්න මේ virtual world එක අපේ BIM සංකල්පයට සමානයි. ඒක ඇතුළේ තවත් දේවල් තියෙනවා. නමුත් මේ BIM සංකල්පය අපිට දකින්න පුළුවන් මේ virtual world එක තුළ. ඉතින් මම මේ කියන්නේ අපිට යමක් ඉගෙන ගන්න නොයෙකුත් ආකාර තියෙනවා. අපි ඒ දිහා බලන විදිහෙන් අපි ගැන දක්වන උනන්දුවෙන් ඇත්තටම චිත්‍රපටයකින් පවා දෙයක් ඉගෙන ගන්න පුළුවන් කියන එක මම ඇත්තටම මෙතන ඉස්මතු කරන්න කැමතියි. මේ සංකල්පය කොහොමද අපිට අතරට ආවේ කියන එක බලන එකනොත් අපිට BIM ගැන වඩා පුළුල් අවබෝධයක් ගන්න පුළුවන්. ඒක නිසා අද අපි බලමු මොකද්ද මේ BIM එන්නේ ඉස්සර කියලා. ඒ කියන්නේ BIM කියන එක අපිට හඳුන්වා දෙන්න කලින් BIM කියන සංකල්පය කොහොමද ඇති වුනේ, කොහොමද ඒක දියුණු වෙලා මේ කියන තත්වයට ආවේ කියන එක. ඉතින් BIM කියන එක මම ඇත්තටම දැනගන්නේ ගොඩක් කාලයකට පස්සේ ඒ 2010 වර්ෂයේ. හැබැයි අපිට හමු වෙනවා BIM ගැන පළමු සංකල්පය මුල්ම BIM සංකල්පය ඉදිරිපත් කරා කියලා හඳුනගන්නේ එන්ගල්බර්ට් 1962. එයා මෙහෙම ලියලා තියෙනවා. The architect next begins to enter a series of specification and data. Specification උයි දත්තයි architect ඇතුළත් කරනවා computer එකට. A 6-inch slab, 12-inch concrete walls, 8 feet high within the excavation and so on. එතකොට එයා ඇතුළත් කරනවා ස්ලැබ් එකක් අඟල් 6ක, අඟල් 12ක කොන්ක්‍රීට් බිත්ති, අඩි 8ක කැණීම්. ඒ විදිහට එයා data ඇතුළත් කරනවා. data වලට අමතරව specification උත් ඇතුළත් කරනවා කියලා කියනවා. When he finishes, the revised scene appears on the screen. එයා ඒක ඇතුළත් කළ ඉවරනාම ඒ දර්ශනය ස්ක්‍රීන් එකේ පේනවා. මේ ඇතුළත් කරපු බිල්ඩින් දත්තවල structure is taking shape. structure හැදෙන්න ගන්නවා. He examines it, adjusts it. ඒක බලලා තවදුරටත් adjust කරනවා. These lists grow into an ever more detailed interlinked structure. මේ ඇතුළත් කරන දත්ත තව තවත් එකතු වෙලා තව detail පිරුණු interlinked අන්තර් සම්බන්ධතා තියෙන structure එකකට පද්ධතියකට වැටෙනවා. Which represents the maturing thought behind actual design. එතකොට අර design එකේ තියෙන අදහස් ඔක්කොම මේ structure එකේ මේ data ඇතුළට වැටෙනවා කියන එක තමයි අදහස් කරන්නේ. දැන් කල්පනා කරලා බලන්න මේ 1962 හොඳ ඒ කාලේ තමයි මේ කියන්නේ. ඒතොර මේක අදහසක්. ඒතොර ඒ අදහස ඒ කාලේදී ඉදිරිපත් වෙනවා අපේ මේ construction industry එක. කොච්චර කාලයකට පස්සේද අපි අතර මේක අත්විඳින්නේ. අපි මේ දන්නේ යම් කිසි level එකකට අත්විඳින්නේ. හොඳයි. එතකොට දැන් පැහැදිලි ඇති මේකේ history එක. එතකොට 1962 ඉදිරිපත් වුණ මේ අදහස මේක මේ research paper එකක් නෙවෙයි, කියන්නේ පරීක්ෂණ ලිපියක් නෙවෙයි, සංකල්පයක් ඉදිරිපත් කිරීමක් පමණක් විදිහට තමයි සඳහන් වෙන්නේ. ඊට පස්සේ මේක ඉදිරියට ගියා කියන එක පැහැදිලි සාක්ෂි මට හමු වුණේ නැහැ. ඊට පස්සේ මට හමු වුණ ඊළඟ publication එක තමයි මේ 1974 අවුරුද්දේ චාල්ස් ඊස්මන් සහ තවත් කීප දෙනෙක් එකතු වෙලා ඉදිරිපත් කරපු building description system කියන paper එක. මේක research paper එකක් විදිහට තමයි present වෙන්නේ. මෙන්න මේ ආකාරයේ දේවල් මේ building description system එහෙම නැත්නම් සිංහලට හැරෙවොත් ගොඩනැගිලි විස්තර පද්ධතිය කියන නමින් ඉදිරිපත් වුණ ඒ සංකල්පය 62 සංකල්පයට වඩා ගොඩක් දියුණු තත්වයකින් තමයි මේක ඉදිරිපත් වෙන්නේ. මේකදී යාලා කියන මූලික කරුණු අතර කියනවා building is considered a spatial composition of set of parts. ඒ කියන්නේ
ස්පාෂල් කියන්නේ මේ අවකාශයේ ඇදුණු කොටස් සමූහයක සංයුක්තයක් විදිහට ඒගොල්ලෝ ඉදිරිපත් කරනවා. ඒ කියන්නේ අපිට දැන් පැහැදිලි ඒතකොට අපි අර ඔබ්ජෙක්ට් ඔරියන්ටඩ් කියන concept එක මෙතනදී ගෙනලා තියෙනවා ඉස්සරහට. A means of easy graphic entering of complex building elements. දැන් පළමු සංකල්පයේදී මේ කතාව තිබුණ නැහැ. ඒකෙදී data enter කරනවා. පස්සේ view එක එනවා කියන එක තමයි එතනදී අදහස් වෙන්නේ. දැන් මෙතනදී අපිට අතම graphical interface එකක් ගැනත් මේගොල්ලෝ අදහස් කරනවා. beam software පාවිච්චි කරලා තිනවා. මේ අදහස පැහැදිලි ඇති මොකද්ද මේ කියන්නේ කියලා. ඒතකොට interactive graphic language for editing කියන එකත් ඒ හා සම්බන්ධ දෙයක්. ඒතකොට graphically අපිට මේක කරන්න පුළුවන් system එකක් තමයි කොහොමද ඉදිරිපත් කරේ. මම හිතන්නේ ඒකේ අපි අපේ ඉන්ඩස්ට්‍රි එකේ තියෙන පහසුව සහ අපි වැඩ කර යන පිළිවෙලත් එක්ක බලලා තමයි මේ දේවල් ඉදිරියට ගේන්නේ නැත්තේ කියලා මට හිතෙනවා. It was a graphic capabilities to produce perspective, orthographic, plan or section drawings from same description of elements. ඒ කියන්නේ එක description එකයි තියෙන්නේ elements වලට. ඒ description එකේ මේ ඔක්කොම outputs ටික ගන්න පුළුවන් කියන අදහසත් ඒගොල්ලෝ කියනවා. මගේ අනිත් videos වල මේ වගේ දේවල් තවත් කතා වෙනවා. ඒවත් බලන්න. Sorting and filtering data based on attributes. ඒතර attributes කියන්නේ properties වගේ දේවල් තියෙනවා building materials base කරගෙන. ඒ කියන්නේ concrete use කරපු elements ටික වෙනම ගන්න පුළුවන්. timber use කරපු elements ටික වෙනම ගන්න පුළුවන්. එහෙම නැත්නම් supplier name එකෙන් sort කරන්න පුළුවන්. ඒ වගේ filtering ගොඩක් ඒ වගේ දේවල් කරන්න පුළුවන් විදිහේ system එකක් තමයි ඒගොල්ලෝ මේ paper එකෙන් present කරන්නේ. මේ paper එක වුණත් ඊට පස්සේ මට හම්බුන්නේ නැහැ කවුරු හරි refer කරලා එතනින් ඉස්සරහට develop කරගෙන ගියා කියලා ඒ ළඟ කාලකදී ඒ research පැත්තේ ඒ සංකල්ප එහෙම තියෙනකොටම අපි බලමු software පැත්තේ කොහොමද මේක ඉස්සරහට ආවේ කියලා. ඉතින් පළමු software එක විදිහට අපිට හම්බ වෙන්නේ ArchiCAD. ArchiCAD 1984 අවුරුද්දේ තමයි එලි දක්වලා තියෙන්නේ. අතරම ඒ 84 අවුරුද්දේ එලි දක්වපු software එක ArchiCAD කිව්වේ නෑ. ඒකට RADA CH කියන වගේ නමක් තමයි දැම්මේ තිබුණේ. ඒ first version එකට පස්සේ 1986 ආපු second version එකේ ඉඳලා ArchiCAD කියන නමෙන් තමයි software එක ඉදිරිපත් කරේ. එතකොට ඒක BIM කියන වචනේ ඒ කාලේ භාවිතය තිබුණ නැහැ. ඉතින් හැබැයි මේ concept එක සංකල්පය ඉදිරිපත් කරපු software පළමු software එක විදිහට ගොඩක් අය පිළිගන්නවා ArchiCAD. එතකොට මේ ArchiCAD allowed the user to work with data enhanced parametric objects. ඉතින් මේ software එක භාවිතයේ තිබුණා හැබැයි ගොඩක් popular වුණ නැහැ. ඉතින් ගොඩක් අය ඒ වෙනකොට CAD software එක තමයි පාවිච්චි කරේ. ඉතින් මේ interface එක ArchiCAD use කරලා නැතත් ඔයාලට තරමක පුරුදු ගතියක් ඇති. AutoCAD හරි Revit හරි පාවිච්චි කරලා තියෙනවනේ. ඒ වගේම environment එකක් තමයි තියෙන්නේ. මමත් ArchiCAD ඇත්තටම try කරලා බැලුවා. 1990 ගණන් අන්තිම හරි 97 වගේ කාලේ. එතකොටත් මම BIM ගැන දැනගෙන හිටියේ නෑ. ඇත්තට මේ වුණාට මම software එකක් විදියට try කරලා බැලුවා. හැබැයි එතනින් ඉස්සරහට ගියේ නෑ. මොකද මම හිතන්නේ මට තිබුණ පළමු මූලික ගැටලුව තමයි මේ software එකක් බරයි කම්පියුටර් එකට perform කරගන්න බැරි වුණා. ඒ software එකේ advanced level එකට යනකොට. ඒතකොට අපි දැන් දන්න Revit අපි ගොඩක් වෙලාවට BIM කිව්වොත් දන්නේ ඕකනේ. දැන් Revit ආවේ 2000 වසරේ. එතකොට ඒක මේ අතරම Revit software එක develop කරේ Charles River Software කියන company. ඒක පටන් ගත්තේ Pro Engineer software එක develop කරපු engineersලා දෙන්නෙක් තමයි අලුතෙන් මේ company එක දාලා 1997 වර්ෂයේ තමයි company එක පටන් ගත්තේ. develop කරන්න පටන් ගත්තේ. ඉතින් මේ කාලේ මතක් කරගන්න මේ කාලේ තමයි අතරම BIM කියන concept එක ඒ සංකල්පය ගොඩක් popular වෙන්න පටන් ගත්තේ. දැන් මේ කාලෙම AutoCAD company කියන්නේ Autodesk ඒගොල්ලන්ට තිබුණ නැහැ BIM compatible software. ඉතින් ඒගොල්ලෝ identify කරන්න ඇති Revit කියන්නේ හොඳ software එකක් ඒගොල්ලන්ට acquire කරන්න කියලා. ඉතින් ඒගොල්ලෝ 2002 වර්ෂයේ ඩොලර් මිලියන 133කට Charles River Software company එක මිලදී ගත්තා කියලා තමයි සඳහන් වෙන්නේ. ඉතින් ওই විදිහට තමයි අපිට BIM වල ඒ අතීතය ගැන කතා කරන්න පුළුවන්. මම දක්වපු කරුණු සම්බන්ධ කරගෙන තවදුරටත් පොඩක් හොයලා බලන්න, කියවලා බලන්න. ගොඩක් ඉන්ටරෙස්ටිං දේවල් දැනගන්න ලැබෙයි. එහෙම උනන්දුවක් ඇතුව ඉගෙන ගන්නකොට ඇත්තටම වඩා හොඳට ඉගෙන ගන්නත් පුළුවන්. අහන්න දෙයක් තියෙනවා නම් එහෙම නැත්නම් මගේ අතින් වැරදි දෙයක් කියවුණා නම්
පහලින් කමෙන්ට් එකක් දාන්න. තවත් වීඩියෝ එකකින් ආයෙත් හමු වෙමු.